හැමෝම සාදරයෙන් පිළිගන්නවා යුහප් YouTube channel එකට. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කිරීම ආරම්භ කරා චුම්බක ශේෂ්ත්‍ර කියන පාඩම සම්බන්ධයෙන්. එතකොට ඒකෙදී චුම්බක ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් කතා කරා චුම්බක කියන්නේ මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? සහ චුම්බක ශේෂ්ත්‍රයක හැසිරීම සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම කතා කරා චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? චුම්බක ස්‍රාවය කියන්නේ මොකද්ද? ඒ වගේම චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි කොහොමද ගණනය කරන්න කියලාත් කතා කරා බයොස්වාර් නියමයේ ඇසුරින්. ඒ වගේම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා චුම්බක ශේෂ්ත්‍රයක් තුල තියෙන සන්නායකයක ධාරාවක් රැගෙන යන සන්නායකයක මත ඇතිවන බලය. චුම්බක ශේෂ්ත්‍රයක් මගින් ධාරාවක් රැගෙන යන සන්නායකයන් මත ඇති වෙන බලය සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා තාමත් යුහබ් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මේ දැම්ම පහළ තියෙන රතු පාට subscribe බටන් එක click කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එමුණොත් මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම මේ චුම්බක ශේෂ්ත්‍රයක් මත තියලා තියෙන විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයන් මත ඇති වෙන බලය ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මම උදාහරණයක් ගන්නම් මේ විදිහට. මේ විදිහට මම සලකනවා එකිනෙකට සමාන්තරව තියලා තියෙන මේ වගේ කම්බි දෙකක් එකිනෙකට සමාන්තරව තියලා මෙන්න මේ විදිහට ආධාරකයකින් සවි කරලා තමයි තියෙන්නේ. හරි? මේ විදිහට ආධාරකයකින් සවි කරලා මෙන්න මේ විදිහට එකිනෙකට සමාන්තරව කම්බි දෙකක් තියලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉහළින් සහ පහළින් මෙන්න මේ විදිහට චුම්බක ඉහළින් සහ පහළින් මෙන්න මේ විදිහට චුම්බකයක් තියෙනවා. චුම්බක උතුර සහ චුම්බක දකුණ කියලා. එතකොට අපි දන්නවා චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ චුම්බක උතුරින් ඉඳලා චුම්බක දකුණට. චුම්බක උතුරින් චුම්බක බල රේඛා පිට වෙනවා. ඒ වගේම චුම්බක දකුණට චුම්බක බල රේඛා ළඟා වෙනවා. එතකොට චුම්බක ශේෂ්ත්‍රය පිහිටන්නේ මෙහෙම ඉහළින් ඉඳලා පහළට. ඒතකොට චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාවය මෙහෙම B පිහිටනවා ඉහළින් ඉඳලා පහළට. හරි? එතකොට මෙන්න මේ කම්බි දෙක මත මෙන්න මේ විදිහට හරස් කම්බියක් නිදහසේ චලනය කරන්න පුළුවන් හරස් කම්බියක් මෙන්න මේ විදිහට තියලා ඉවරලා. හරි? මෙන්න මේ විදිහට හරස් කම්බියක් තියලා ඉවරලා මේ කම්බියට මෙන්න මේ විදිහට ධාරාවක් අපි විද්‍යුත් ධාරාවක් ලබා දෙනවා. හරි? මෙන්න මේ විදිහට කෝෂයක් සම්බන්ධ කරලා විද්‍යුත් ධාරාවක් ලබා දෙනවා. මෙතන ස්විච් එකක් සම්බන්ධ කරනවා. එතකොට අපිට මේ ස්විච් එක ඔන් කරන්න කලින් කිසිම වෙනසක් බලා ගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ කම්බියේ. එතකොට අපි මේ ස්විච් එක සංවෘත කරපු ගමන්, ඒ කියන්නේ ස්විච් එක ඔන් කරපු ගමන් මෙන්න මේ විදිහට මෙන්න මේ කම්බිය මෙන්න මේ ආධාරක කම්බි දෙක මත චලනය වෙනවා බලා ගන්න පුළුවන්. හරි? මෙතන ස්විච් එක ඔන් කරපු ගමන් මෙන්න මේ දිගේ විද්‍යුත් ධාරාවක් ගලනවා මෙන්න මේ විදිහට. හරි? මේ විදිහට විද්‍යුත් ධාරාවක් ගලලා මේ කම්බිය දිගේ I කියලා විද්‍යුත් ධාරාව මේ විදිහට ගලනවා. හරි? I කියලා විද්‍යුත් ධාරාවක් ගලනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් කම්බිය මෙන්න මේ විදිහට චලනය වෙනවා. එතකොට මෙතන චුම්බක ශේෂ්ත්‍රය මත තමයි මේ කම්බිය තියලා තියෙන්නේ. හරි? පැහැදිලි? ඉහළින් ඉඳලා පහළට චුම්බක ශේෂ්ත්‍රය පිටලා තියෙනවා. ඒ කම්බිය තියලා තියෙන චුම්බක ශේෂ්ත්‍රය මත. එතකොට මේ කම්බිය මතින් ධාරාවක් යනවා විද්‍යුත් ධාරාවක්. එතකොට චුම්බක ශේෂ්ත්‍රය මත පිටලා තියෙන කම්බිය මතින් විද්‍යුත් ධාරාවක් යද්දී අපිට බලා ගන්න පුළුවන් මේ කම්බි දෙක මත චලනය වෙනවා. හරි? ඒ වගේම තමයි අපි මේ කෝෂයේ දිශාව මාරු කරනවා. දිශාව මාරු කරලා බලනවා. හරි? කෝෂයේ දිශාව මෙන්න මේ විදිහට අනිත් පැත්තට මාරු කරලා බලනවා. එතකොට ධාරාව ගලන දිශාව වෙනස් වෙනවා. ධාරාව එතකොට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ගලන්නේ මේ කම්බිය. හරි? එතකොට ධාරාවේ දිශාව මාරු කරාට පස්සේ මේ විදිහට කෝෂයේ දිශාව මාරු කරලා අපිට බලා ගන්න පුළුවන් මුල් අවස්ථාවේදී මේ කම්බිය චලනය වුණු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි දැන් මේ කම්බිය චලනය වෙන්නේ. හරි? ඒතකොට අපිට පැහැදිලි මේ ධාරාවේ දිශාව මාරු කරාට පස්සේ මේ කම්බිය මත බලය ඇති වෙන දිශාව මාරු වෙලා තියෙනවා. ඒතකොට මේ කම්බිය චලනය වෙන්නේ අනිවාර්යයෙන්ම කම්බිය මත
බලයක් ඇති වුණු නිසානේ. ඒකට කම්බිය චලනය වෙන දිශාව මාරු වුණා කියලා කියන්නේ අපි මේ ධාරාවේ දිශාව මාරු කරද්දී කම්බිය මත බලය ඇති වුණු දිශාව වෙනස් වුණා. ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි දැන් ඇති වෙන්නේ බලය. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ චුම්බකයේ දිශාවත් මම මාරු කරලා බලනවා. හරි. මේ කෝෂයේ දිශාව මාරු කරන්නේ නැතුව චුම්බකයේ දිශාව මාරු කරලා බලනවා. මේ පැත්තට චුම්බක දකුණ එන විදිහට මේ පැත්තට චුම්බක උතුර එන විදිහට මාරු කරලා බලනවා. හරි. එතකොටත් අපිට බලා ගන්න පුළුවන් මේ කම්බියේ චලනය වෙන දිශාව මාරු වෙනවා. හරි. චලනය වෙන දිශාව ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඒක චලනය වෙන්නේ. එතකොටත් අපිට කියන්න පුළුවන් මේ චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය එතකොට ඇති වෙන්නේ ඉහළට. ඒතර චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දිශාව වෙනස් කරාට පස්සේ අපිට මේ කම්බිය මත බලය ඇති වෙන දිශාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙලා තියෙනවා කියලා පැහැදිලි. එතකොට මේ කම්බිය මත බලය ඇති වෙන දිශාව රඳා පවතිනවා මෙන්න මේ ධාරාවේ දිශාව මත. ඒ වගේම මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මත රඳා පවතිනවා චුම්බක ක්ෂේත්‍රය මත පිහිටලා තියෙන ධාරාවක් රැගෙන යන කම්බියක් මත බලය ඇතිවීම රඳා පවතිනවා මෙන්න මේ කියන සාධක මත. හරි. එතකොට අපි බලමු මේ ධාරාව රැගෙන යන දිශාව සහ චුම්බක ක්ෂේත්‍රය මත පිහිටලා තියෙන මේ කම්බිය මත බලය ඇති වෙන දිශාව අපි අතර සම්බන්ධය බලමු. එතකොට මෙන්න මේ විදිහට. හරි. මම සලකනවා මෙන්න මේ විදිහට කම්බියක් ඍජු කම්බියක I කියලා ධාරාවක් රැගෙන යනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රය මෙතනින් මම සලකනවා පිහිටලා තියෙනවා තලයේ තුලට කියලා. හරි. තලයේ තුලට කියන එක අපි සංකේතවත් කරන්නේ මේ විදිහට කතිරයකින්. මේ විදිහට තලයේ තුලට පිහිටලා තියෙන චුම්බක ක්ෂේත්‍රයක මෙන්න මේ විදිහට ඉහළට I ධාරාව රැගෙන යන කම්බියක් තිබ්බහම බලය ඇති වෙන දිශාව සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරන්න තමයි යන්නේ. එතකොට මේ දිශාව පැහැදිලි කරන්න නියමයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ෆ්ලෙමින්ගේ වමත් නියමය කියලා. ෆ්ලෙමින්ගේ වමත් නියමය. ඒතර වමත් නියමයෙන් කියන්නේ මෙන්න මේ විදිහට වම් මතේ මහපට ගිල්ල, දබර ගිල්ල සහ මැද ගිල්ල එකිනෙකට ලම්බකව තියාගත්තොත් හරි ලම්බකව තියාගත්තොත් තියාගෙන ඉවරලා මෙන්න මේ දබර ගිල්ල අපි යොමු කරනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට. ඒ වගේම මැද ගිල්ල යොමු කරනවා විද්‍යුත් ධාරාවේ දිශාවට. එතකොට අපිට මේ මහපට ගිල්ලෙන් ලැබෙනවලු මේ කම්බිය මත එහෙම නැත්නම් සන්නායකයේ මත මේ චුම්බක ක්ෂේත්‍රය නිසා බලය ඇති වෙන දිශාව පැහැදිලිනේ. අපි දබර ගිල්ල මේ විදිහට යොමු කරනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මෙතන චුම්බක ක්ෂේත්‍රයේ තියෙන තලයේ තුලට නිසා මම තලයේ තුලට යොමු කරනවා මෙහෙම. ඒ වගේම මැද ගිල්ල යොමු කරන්න ඕනි කොහෙටද? ධාරාවේ දිශාවට. ඒක ධාරාව දිශාව වෙන්නේ ඉහළට. එතකොට මම ඉහළට යොමු කරනවා මෙහෙම. හරි. දබර ගිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට ධාරාවේ දිශාවට මෙන්න මේ විදිහට මැද ගිල්ල. එතකොට අපිට ලැබෙනවා මහපට ගිල්ලෙන් මෙන්න මේ කියන බලය ඇති වෙන දිශාව. ඒක කම්බිය මත බලය ඇති වෙන්නේ මෙන්න මේ දිශාවට. හරි පැහැදිලිනේ. ඒතකොට ඒකෙන් තමයි දිශාව වෙන්නේ. එතකොට මේ කම්බිය මත බලය ඇති වෙනවා මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ දිශාවට F කියලා බලයක් ඇති වෙනවා. පැහැදිලිනේ. එතකොට ෆ්ලෙමින්ගේ වමත් නියමය භාවිතා කරලා කොහොමද චුම්බක ක්ෂේත්‍රයක් මත කම්බියක ධාරාව රැගෙන යන කම්බියක බලය ඇති වෙන්නේ කියලා අපිට පැහැදිලි. එතකොට ඒ වගේම තමයි දැන් මේ විදිහට මේ අතර ධාරාව ඊට ප්‍රතිවිරුද්ධ අතර ධාරාව රැගෙන යන කම්බියක බැලුවොත් එහෙම අපි ෆ්ලෙමින්ගේ වමත් නියමය දාලා බැලුවොත් එහෙම ධාරාව තියෙනවා පහළට චුම්බක ක්ෂේත්‍රයේ තියෙන තලයේ තුලට. එතකොට මේ අතර තමයි බලය ඇති වෙන්නේ. හරි. එතකොට අපිට බලය ඇති වෙන්නේ මෙන්න මේ අතර. පැහැදිලිනේ. එතකොට අපි මේ දිශාව ධාරාවේ දිශාව මාරු කරද්දී බලය ඇති වෙන දිශාව එකිනෙකට වෙනස් වෙලා කියලා පැහැදිලි. ඒ වගේම තමයි මේ විදිහට තවත් උදාහරණයක් සැලකුවොත් මෙන්න මේ විදිහට ධාරාව රැගෙන යන කම්බියක් සැලකුවොත් එහෙම මේ කම්බියේ ධාරාව දිශාව මෙහෙට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මෙහෙට බලය තියෙන්නේ ඉහළට. හරි. ඒ වගේම තමයි මේ අතට ධාරාව රැගෙන යන එකක් බලුවොත් එහෙම ධාරාව යන්නේ මේ අතට චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ඇතුළට. ඒතකොට බලය තියෙන්නේ පහළට. හරි. මේ විදිහට අපිට ඕන දිශාවක් සලකන්න පුළුවන්. මේ දිශාව සලකන්නත් පුළුවන්. ධාරාව එතකොට යන්නේ මෙහෙට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට බලය තියෙන්නේ ඉහළට. හරි. පැහැදිලිනේ. එතකොට ෆ්ලෙමින්ගේ වමත් නියමය පාවිච්චි කරලා අපි කොහොමද සන්නායක ධාරාව රැගෙන යන සන්නායකයක මත චුම්බක ක්ෂේත්‍රය මගින් ඇති වෙන බලයේ දිශාව හොයාගන්න කියලා පැහැදිලි ඇති. එතකොට චුම්බක ක්ෂේත්‍රය මත තියලා තියෙන සන්නායකයන් මත ධාරාව රැගෙන යන සන්නායකයන් මත ඇති වෙන බලයේ දිශාව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති. අපි දැන් මේ බලයේ ඇති වෙන විශාලත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ගමු. එතකොට මම ඒකට උදාහරණයක් ගන්නවා මේ විදිහට.
මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා B කියලා. B කියලා චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයට θ කෝණයක් ආනතව චුම්බක ක්ෂේත්‍රයට මෙන්න මේ විදිහට θ කෝණයක් ආනතව මන් තියෙනවා සන්නායකයක් I කියලා ධාරාවක් අරන් ඉන්න සන්නායකයක්. හරි. එතකොට සන්නායකයේ දිග L හරි. සන්නායකයේ දිග L I කියලා ධාරාවක් රැගෙන යනවා. එතකොට මෙන්න මේ සන්නායකයේ මත ඇතිවෙන බලයේ විශාලත්වය සම්බන්ධයෙන් ගණනය කිරීමක් තමයි දැන් කරන්න යන්නේ. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රය මත තියලා තියෙන ධාරාවක් රැගෙන යන සන්නායකයේ මත ඇතිවෙන බලයේ විශාලත්වය රඳා පවතින ප්‍රධාන සාධක හතරක් මත. හරි. එතකොට මේ ප්‍රධාන සාධක හතර තමයි මෙන්න මේ කියන බලය. මම මෙහෙම ගත්තොත් එහෙම බලයේ රඳා පවතිනවා. බලයේ අනුලෝම සමානුපාතික රඳා පවතිනවා. මෙන්න මේ කියන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයට බලයේ චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයට අනුලෝම සමානුපාතික වෙනවා. ඒ වගේම බලය මේ සන්නායකයේ දිගට අනුලෝම සමානුපාතික වෙනවා කියලා ගන්න පුළුවන්. L සන්නායකයේ දිග L. හරි. ඒ වගේම තමයි බලය මේ සන්නායකයේ මතින් අරන් යන ධාරාවට I කියන ධාරාවටත් අනුලෝම සමානුපාතික වෙනවා. හරි. මේ ප්‍රධාන සාධක තුන. ඊළඟ සාධකය තමයි බලය මේ θ වල sin නගයට. හරි. මේ sin θට අනුලෝම සමානුපාතික වෙනවා. sin θ. එතකොට θ කියලා කියන්නේ මේ චුම්බක ක්ෂේත්‍රයත් ධාරාවත් රැගෙන යන සන්නායකයත් අතර කෝණය තමයි θ කියන්නේ. එතකොට θ වල sin නගයට අනුලෝම සමානුපාතික වෙනවා sin θට. එතකොට අපිට මේ ඔක්කොම මෙහෙම ලියන්න පුළුවන්. F අනුලෝම සමානුපාතිකයි B ට ඒ වගේම I ධාරාවට ඒ වගේම L ට L මම මෙහෙම ලියන්න L ට ඒ වගේම sin θට. හරි. එතකොට මේ අනුලෝම සමානුපාතික ලකුණු අයින් කරන්න අපි නියතයක් දානවා. x සමානයි k b i l sin θ කියලා. හරි. එතකොට මේ k කියන අගය පරිස්සනාත්මකව ගණනය කරලා තිනවා. k අගයට k සමානයි 1ක් කියලා ලැබිලා තියෙනවා. හරි. k සමානයි 1යි. එතකොට අවසාන වශයෙන් අපිට ලැබෙනවා බලය සමානයි s සමානයි k කියන එකට එකක් දැම්මහම b i L sin θ. හරි. BIL sin θ. එතකොට මේ සමීකරණය භාවිත කරලා තමයි අපි මේ සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් මත පිහිටලා තියෙන ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත ඇති වෙන බලය ගණනය කිරීම කරන්නේ මෙන්න මේ සමීකරණය භාවිත කරලා. හරි. එතකොට මම මේක තවදුරටත් පැහැදිලි වෙන්න මේ විදිහට උදාහරණයක් ගන්නවා. මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා ඉහළට. හරි. ඉහළට තියෙනවා B කියලා චුම්බක ක්ෂේත්‍රයක්. මෙතනක් තියෙනවා ඉහළට. මේ විදිහට අවස්ථා තුනක් සලකනවා. B කියලා චුම්බක ක්ෂේත්‍ර තුනක් මේ විදිහට ඉහළට තියෙනවා. එතකොට මෙතනදී මම පළවෙනි අවස්ථාවේදී සලකනවා මේක දෙක මේක තුන. පළවෙනි අවස්ථාවේදී සලකනවා මේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව මෙන්න මේ විදිහට ඉහළට ධාරාවක් රැගෙන යන සන්නායකයක් හරි I කියලා. එතකොට අපිට පැහැදිලි මේ චුම්බක ක්ෂේත්‍රය සහ මෙන්න මේ ධාරාව රැගෙන යන සන්නායකය අතර කෝණය බිඳුවයි. හරි. බිඳුවයි. එතකොට θ ගේ එන්නේ බිඳුවයි. හරි. එතකොට sin θ කියන්නේ බිඳුවයි. sin θ බිඳුවයි. එතකොට අපි දන්න සමීකරණේ බලය සමානයි BIL sin θ. එතකොට sin θ ගේ බිඳුවක් එද්දී බලය බිඳුවක් වෙනවා. එතකොට F සමානයි බිඳුව. එතකොට චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව මේ විදිහට සන්නායකයක ධාරාවක් රැගෙන ගියා කියලා සන්නායකයෙන් මත බලය ඇති වෙන්නේ නැහැ. බලය බිඳුවක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මම ගන්නවා ධාරාව 15ට අරන් යන සන්නායකයක් I කියලා ධාරාව. ඒ අවස්ථාවේදී θ එන්නේ බිඳුව. එතකොට sin θ බිඳුවයි. ඒ අවස්ථාවේදී බලය F සමානයි බිඳුව. එතකොට කොහොම වුණත් මේ ඉහළට ධාරාව රැගෙන ගියත් පහළට ධාරාව රැගෙන ගියත් ධාරාව රැගෙන යන සන්නායකයේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තිබ්බොත් බලයක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එතකොට ඒකට හේතු වෙන්නේ sin θ කියන එකට බිඳුවයි එන්නේ. එතකොට sin θ බිඳුව වුණා කියලා කියන්නේ බලය බිඳුවක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මම සලකනවා චුම්බක ක්ෂේත්‍රයට මේ විදිහට ලම්බකව තියෙන ධාරාවක් රැගෙන යන සන්නායකයක්. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍රයට ලම්බක. එතකොට අපිට මේ θ ගේ වෙනවා θ සමානයි 90. හරි. θ 90. එතකොට sin 90 අපි දන්නවා sin θ කියන්නේ 90නේ. එතකොට sin 90 සමානයි 1යි. හරි. එතකොට බලය F සමානයි BIL sin θ. එතකොට sin θ කියන්නේ
එකයි. එතකොට අපිට කෙලිම F සමානයි BIL කියලා ලියන්න පුළුවන්. එතකොට චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තියලා තියෙන ධාරාවට රැගෙන යන මේ විදිහට සන්නායකයක් සලකවොත් ඒක මත ඇති වෙන බලය වෙන්නේ F සමානයි BIL. හරි BIL sin θ සමීකරණය භාවිතා කරාම F සමානයි BIL කියලා කෙලිම ලියන්න පුළුවන්. මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තියලා තියෙන සන්නායකයක මත ඇති වෙන බලයට. හරි පැහැදිලිනේ. එතකොට චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තියලා තියෙන කිසිම අවස්ථාවක චුම්බක ක්ෂේත්‍රය මගින් අදාළ ධාරාව රැගෙන යන සන්නායකය මත බලයක් ඇති වෙන්නේ නැහැ. ලම්බක අවස්ථාවේදී බලය ඇති වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට θ කෝණයක් ආනතව සන්නායකයක් තියලා තිබ්බත් ඒත් බලයක් ඇති වෙනවා. ඒකට කෙලින්ම මේ බලය ලියන්න පුළුවන් අපිට F සමානයි BIL sin θ. හරි. ඒතර බලය ඇති වෙන්නේ නැත්තේ මේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තියෙන අවස්ථාවේදී විතරයි. අනිත් හැම අවස්ථාවෙදී මේ කියන්නේ යම් කිසි කෝණයක් ආනතව තිබ්බොත් බලයක් ඇති වෙනවා. හරි. මේ බලය ගණනය කරන්න පුළුවන් මේ සමීකරණය. හරි මේක තවදුරටත් පැහැදිලිව මම තව උදාහරණයක් සලකලා බලන්න. මේ විදිහට මම මේ විදිහට ධාරාවක් රැගෙන යන කම්බි දෙකක් ගන්නවා. මේ විදිහට. හරි. දිග එල්ලවන සමාන දිග එල්ලවන කම්බි දෙකක් ගන්නවා. මෙතන මේ කම්බියේ I එක ධාරාවක් අරන් යනවා. මේ කම්බියේ I දෙක කියලා ධාරාවක් රැගෙන යනවා. එතකොට මම මේ කම්බිය නම් කරනවා A කියලා. මේ කම්බිය නම් කරනවා B කියලා. ඒතර කම්බි දෙකේ දිග සමානයි. එකිනෙකට වෙනස් ධාරා තමයි මේ කම්බි දෙක හරහා ගලන්නේ. හරි. එතකොට මේ කම්බි දෙක එකිනෙකට ආසන්නව තියලා තියෙනවා. හරි. මේ කම්බි දෙක තියලා තියෙන්නේ බාහිර චුම්බක ක්ෂේත්‍රය මත නෙමෙයි. හරි. කම්බි දෙකෙන් නිකන් කම්බි දෙක හරහා ධාරාවක් විතරයි මේ විදිහට අරගෙන යන්නේ. හරි. එතකොට මෙන්න මේ කම්බි දෙක හරහා ධාරාවක් අරගෙන යද්දී අපි දන්නවා මේ කම්බියක් කරා ධාරාවක් ගලනකොට ඒ කම්බියවට චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. හරි. චුම්බක ක්ෂේත්‍රය බාහිරව අවශ්‍ය වෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙනවා. ඒතකොට අපි ඒක ඉගෙන ගත්තා මේ විදිහට කම්බියක ධාරාවක් I කියලා ධාරාවක් අරගෙන ගියොත් එහෙම ඒ කම්බියේ ඉඳලා එක් R කියලා දුරකින් අපි චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය විශාලත්වය හෙව්වා. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා B සමානයි μ0 ධාරාව I නම් I බෙදීම 2π R කියලා අපි සමීකරණයක් කතා කරා බයෝසාර් නියමයෙන් මතක ඇති. හරි. එතකොට මෙතනදී මේ කම්බිය මගින් අරන් යන ධාරාව මගින් මෙන්න මේ කම්බිය මත චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙනවා. හරි. චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙනවා. අපි දන්නවා එතකොට චුම්බක ක්ෂේත්‍රයේ තීව්‍රතාවය විශාල දිශාව හොයන්න සමීකරණ ක්‍රමය දන්නවා. එතකොට ධාරාව රැගෙන යනවා මේ අතට මම මහ පටැඟිල්ල මේ අතට යොමු කරොත් චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය දිශාව වෙන්නේ තලයේ තුලට. හරි. එතකොට මේ කම්බිය මගින් ඇති කරන ධාරාව මගින් චුම්බක ක්ෂේත්‍රය මේ කම්බිය මත ඇති කරන තලයේ තුලට. ඒතර මම මේක මෙහෙම ඇඳුත් එහෙම තලයේ තුලට ඇති කරනවා. මම එතකොට මෙතන නම් කරන BA කියලා. BA කියලා නම් කරන්නේ මේ A කම්බිය මගින් ඇති කරන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය නිසා. ඒ වගේම තමයි B කම්බිය මගිමුත් A කම්බිය මත චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයක් ඇති කරන. ඒක ඉන්නේ මෙහෙම බැලුවොත් එහෙම අපි තලයෙන් ඉවතට. හරි. මෙතන එතකොට ඉන්නේ තලයෙන් ඉවතට මම ඒක B කියලා නම් කරන්න. හරි. BB කියලා නම් කරනවා. හරි. එතකොට මේ කම්බි දෙක මත එකිනෙකට චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාව දෙකක් ඇති කරනවා. මේ කම්බිය මගින් මේ කම්බිය මත, මේ කම්බිය මගින් මේ කම්බිය මත. එතකොට අපි බලුවොත් එහෙම මේ කම්බිය මත චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ඉවතට ධාරාව ගලන්නේ මෙහෙට, ධාරාව මෙහෙට, චුම්බක ක්ෂේත්‍රයේ ඉවතට තියෙන්නේ. එතකොට අපි වමන්නියම දාලා බලුවොත් බලය ඇති වෙන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට බලය ඇති වෙන F. මම FA කියලා නම් කරනවා. ඒ වගේම තමයි මේ කම්බිය මත චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය තියෙන තලයේ තුලට ධාරාව ගලන්නේ ඉහළට බලය තියෙන්නේ මෙහෙට. හරි. මෙහෙට. F B කියලා මම ගන්නවා. හරි. FB. එතකොට පැහැදිලි මෙතන අපි බාහිර චුම්බක ක්ෂේත්‍රයක් නැති වුණත් හරි බාහිර චුම්බක ක්ෂේත්‍රයක් නැති වුණත් මේ කම්බිය මගින් ඇති කරන චුම්බක ක්ෂේත්‍ර නිසා මේ කම්බිය මත බලය ඇති වෙනවා. මේ කම්බිය මතින් ඇති කරන චුම්බක ක්ෂේත්‍ර නිසා මේ කම්බිය මත බලය ඇති වෙනවා. හරි. අපි මේ බලයේ විශාලත්වය දැන් සලකලා බලමු. එතකොට මම විශාලත්වය සලකන්න මගින් මම මේ BA සහ BB සඳහා විශාලත්ව දෙකක් ගන්නවා. එතකොට අපිට BA සඳහා මේ කම්බිය මතින් ඇති කරන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාව විශාලත්වය BA සඳහා අපිට ගන්න පුළුවන් මේ සමීකරණය මගින් μ0 හරි BA ඇති කරන්නේ මේ කම්බිය මතින් ධාරාව වෙන්නේ. එතකොට I1 μ0 I1 බෙදීම 2π මෙතන ඇති කරන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාව විශාලත්වය නම් මෙතන ඉඳලා මෙතන තියෙන ලම්බක දුර අපි ගන්න ඕනේ. ලම්බක දුර මම මෙහෙම සලකනවා D කියලා කම්බි දෙක අතර තියෙන දුර 2π D. හරි. BA කියන්නේ μ0 I බෙදීම 2π D. එතකොට මම BB සලකනවා.
BB කියන්නේ මේ කම්බිය මගින් මේ කම්බිය මත ඇති කරන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය විශාලත්වය. BB සමාන ඒ විදිහට mu naught එතන ධාරාව I2 මේ කම්බිය මතින් මේ කම්බිය මත BB ඇති කරන්නේ I2 බෙදීම 2π දුර ඒ විදිහමයි D. හරි BA B හොයාගත්ත අපි දැන් හොයනවා FA සහ FB. ඒතර FA ලියන්න පුළුවන්. F සමානයි B IL දානවා sin θ කියන්නේ 90යිනේ මෙතන අංශක. ඒකට sin θ කියන්නේ 1යි. එහෙනම් කෙලිම B F සමානයි BI L දාන්න පුළුවන්. ඒතකොට F A සමානයි FA ඇති වෙන්නේ කියන්නේ A මත බලය FA ඇති වෙන්නේ මෙන්න මේ BB නිසා. මේකේ මතින් B කම්බිය මතින් ඇති වෙන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය නිසා තමයි FA ඇති වෙන්නේ. ඒතකොට BB ආදේශ කරන්න ඕනේ මෙතෙන්. ඒතකොට අපි කෙලින්ම ලියුවා BB ධාරාව වෙන්නේ I1 නේ. FA සමානයි BB කියන්නේ මේක mu naught I2 බෙදීම 2πd එතන I1 දුර දිග L. හරි. එතකොට හරි. එතකොට FB ගත්තොත් එහෙම මේ විදිහටම FB සමානයි mu naught FB සමානයි අපිට ලියුව හැකි FB කියන්නේ මෙතන බලයෙන් මෙතන බලය තියෙන්නේ BA මගින් මේ කම්බිය මතින් ඇති වෙන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය. එතකොට BA I කියන්නේ මේ ධාරාව I2 දිග L. හරි. BA ට ආදේශ කර හැකි මේක mu naught I1 බෙදීම 2πd ඒ වගේ මෙතන I2 L. හරි පැහැදිලිනේ. එතකොට අපි FA සහ FB හොයාගත්තා. හරි. අපිට බැලුවොත් එහෙනම් FA වෙනවා mu naught I1 I2 L බෙදීම 2πd. ඒ වගේම FB වෙනවා mu naught I1 I2 L බෙදීම 2πd. ඒත් FA සහ FB සමානයි කියලා අපිට මෙන්න මේ විදිහට එනවා. හරි. එතකොට කම්බි දෙකේ එකිනෙකට වෙනස් ධාරාවක් දෙකක් අරන් ගියාට මේ කම්බි දෙකකට ලං කරලා තිබ්බට පස්සේ කම්බි දෙක මත බලයක් ඇති වෙනවා. ඒ බල දෙක එකිනෙකට සමානයි කියලා අපිට පැහැදිලි. හරි. ඒකට හේතුව වෙන්නේ මේ කම්බි දෙක අපි තියලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් මත නෙමෙයි. චුම්බක ක්ෂේත්‍රයක් මත නෙමෙයි. මේ කම්බි දෙක මතින් ඇති කරන චුම්බක ක්ෂේත්‍රය මගින් තමයි මේ කම්බි දෙක මත බලය ඇති වෙන්නේ. මේ කම්බිය මගින් ඇති කරන චුම්බක ක්ෂේත්‍රය මගින් මේ කම්බිය මගින් මේ කම්බිය මත ඇති කරන චුම්බක ක්ෂේත්‍රය මගින් මේ කම්බිය මත බලයක් ඇති වෙනවා. ඒ වගේම මේ කම්බියෙන් මේ කම්බිය මත ඇති කරන චුම්බක ක්ෂේත්‍රය මගින් මේ කම්බිය මත බලයක් ඇති වෙනවා. ඒතකොට මේ බල දෙක එකිනෙකට සමානයි කියලා අපිට මේ විදිහට ගණනය කරලා ඔප්පු කරන්න පුළුවන්. හරි. පැහැදිලිනේ. එතකොට මේ කම්බි දෙක එකිනෙකට ඒ කියන්නේ සමාන එකම දිශාවට ධාරාව මේ විදිහට ඉහළට හරි පහළට හරි අරන් ගියොත් කම්බි දෙක මත ආකර්ෂණ බල තමයි තියෙන්නේ. හරි. ඒ වගේම මේ කම්බියේ විරුද්ධ දිශාවට මේ කම්බි ධාරාව බැරි වෙලා පහළට අරන් ගියා නම් එතකොට මේ කම්බි දෙක මත මෙන්න මේ FA සහ FB කියන බල දෙක FA සහ FB කියන බල දෙක මෙන්න මේ විදිහට ප්‍රතිවිරුද්ධ දිශාවට එකිනෙකට විකර්ෂණ බල තමයි ඇති වෙන්නේ. හරි. එකම දිශාවට ධාරාව අරන් ගියොත් ආකර්ෂණ. හරි. ඊළඟට තව පොඩි කොටසක් සාකච්ඡා කරන්නම් මේ චුම්බක ක්ෂේත්‍රයන් මත ආරෝපණයක් චලිත වෙදී ඒ ආරෝපණය මත චුම්බක ක්ෂේත්‍රය මගින් බලයක් ඇති කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලගේ සයන්ස් ෆෝර් ටෙක්නොලොජි විෂය නිර්දේශයේ අන්තර්ගත නොවුනත් ඒක වැඩිදුර දැනුමට කියලා දෙන්නම්. එතකොට මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බොත් ඒ චුම්බක ක්ෂේත්‍රයේ හරි චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයක් ආනතුව මෙන්න මේ විදිහට v කියලා ප්‍රවේගයකින් q කියලා ධන හෝ ඍණ q කියලා ආරෝපණයක් මෙන්න මේ විදිහට v කියලා ප්‍රවේගයකින් චලිත වෙනවා නම් මෙන්න මේ ආරෝපණය මත බලය ඇති වෙනවා. ඒ බලයේ විශාලත්වයට අපි ලියන්න පුළුවන් F සමානයි q vb sin θ. හරි. මේක වැඩිදුර දැනුමට. එතකොට F සමානයි q vb sin θ කියලා ලියන්න පුළුවන්. මේ v කියලා කියන්නේ ආරෝපණ චලිත වෙන ප්‍රවේගය, b කියන්නේ චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය විශාලත්වය, sin θ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයට මේ ආරෝපණය දරන ආනතිය. හරි. එතකොට q කියන්නේ ආරෝපණයේ විශාලත්වය. එතකොට මෙතනත් අපිට ආරෝපණයේ බලය ඇති වෙන දිශාවේ විශාලත්වය හොයන්න පුළුවන් අර වමත් නියමයෙන් පාවිච්චි කරලා. එතකොට මෙතන ධන ආරෝපණයක් නම් ධන ආරෝපණය සලකන්න අපි ධාරාවේ දිශාව කියලා ධන ආරෝපණයේ දිශාවට. ඒකට ධාරාවේ දිශාව වෙන්නේ ධන ආරෝපණයේ දිශාව කියන්නේ මේ ප්‍රවේගයේ දිශාව මෙහෙට. චුම්බක ක්ෂේත්‍රය පිටන්නේ මෙහෙට. එතකොට මෙතනදී අපි චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ප්‍රවේග සංරචකය ගන්නෙ. මෙහෙට එහෙම ගත්තොත් එහෙම b sin θ හරි v sin θ. එතකොට මේ මෙහෙට දිශාව වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මෙහෙට බලය තියෙන්නේ තලයේ තුලට. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍රයක ආරෝපණයක් චලිත වෙද්දී ඒ ආරෝපණ මත බලය තියෙන්නේ කොහොමද කියලා තවත් වීඩියෝ එකකින් මම වෙනම සාකච්ඡා කරන්න. ඒක කෙලින්ම විෂය නිර්දේශයට අදාළ වෙන්නේ නැති කරුණක්.
එතකොට ඒක මම වෙන වීඩියෝ එකකින් කතා කරන්න. ඒ වගේම තමයි අපි ඉගෙන ගන්න ඕනි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ඕනේ. එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ සරලව චුම්බක ක්ෂේත්‍රයක් මත අපි සන්නායකයක් චලනය කරොත් එහෙම හරි ධාරාවක් රැගෙන යන්නේ නැති සන්නායකයක් චලනය කරොත් එහෙම මේ චුම්බක ක්ෂේත්‍රය මගින් මේ සන්නායකයෙන් මත විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරනවා. විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරන ක්‍රියාවලියට තමයි කියන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. හරි. එතකොට ඒක සරලව මේ විදිහට උදාහරණයක් පැහැදිලි කරන්න පුළුවන්. මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් ගත්තොත් B කියලා. මේ චුම්බක ක්ෂේත්‍රය මත L කියලා දිග L දිග සන්නායකයන් මේ විදිහට අපි V කියලා ප්‍රවේගයකින් චලනය කරොත් මේ සන්නායකයේ දිපස ඇතිවෙන විද්‍යුත් ගාමක බලය. ඒ විද්‍යුත් ගාමක බලය මම E කියලා ගත්තොත් E සමාන වෙනවා කෙලින්ම B L V ට BL V ට. හරි. මේකත් විශේෂ නිර්දේශයට අදාළ නොවෙන්න පුළුවන් සහ ගැටලු ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වැඩිදුර ධර්මවල මේක මතක තියාගන්න. E සමානයි BLV. ඒ කියන්නේ B කියන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය. L කියන්නේ සන්නායකයේ දිග. V කියන්නේ සන්නායකයේ චලනය වෙන ප්‍රවේගය. හරි. මේකෙදිත් මෙතනදී අපි සන්නායකයට යම්කිසි θ කෝණයක් ආනතව මේ විදිහට චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය පිහිටුවොත් චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ලම්බක ප්‍රවේග සංරචකය තමයි මෙතනදී යොදා ගන්න ඕනේ. ඒතකොට මේ සම්බන්ධයෙන් උත් ඉදිරියේදී වීඩියෝ එක කතා කරන්න වෙනම විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ මොකක්ද සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආශ්‍රිත ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා.